තෙරුවන් සරණයි හැමදෙනාටම. සුපුරුදු පරිදි අදත් අපි එකතු වී සිටින්නේ අපේ ධර්ම සාකච්ඡාවට සදහම් හමුවට. විවාහාර වර්ෂයෙන් අද 2022 වර්ෂ ජූනි මාසයේ 24 වෙනිදා සිකුරාදා දිනයක්. අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් අදත් අපේ මේ සදහම් හමුවට එකතු වී සිටිනවා. පූජනීය ස්වාමීන් වහන්සේලා මෙනින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැමදෙනාම අපි සියලුම දෙනා ඊටම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. අපි දහම් හමුව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සීකරගෙන නමස්කාර පාඨය 3 වාරයක් කියලා අපි සම්බුද්ධ වන්දනාවෙන් තම් සභාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි හැමදෙනාටම. අදත් අපි සුපුරුදු ආකාරයෙන් අපේ දහම් හමුව සූත්‍ර ධර්ම සාකච්ඡාව පවත්වන්නටයි සූදානම. අපි හැම දෙනාගේම ධර්ම අවබෝධය පිණිස අපි මෙවැනි ධම් සභාවක් ධර්ම සාකච්ඡා මාලාවක් දිගු කලක් තිස්සේ කරගෙන යනවා. ඉතින් ඒ තුලින් අපි හැම දෙනාටම මේ තථාගත ධර්මය එහෙම නැත්නම් තථාගත බුදු පියාණන් වහන්සේ විසින් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ දහම විනය පිළිබඳව අපි පැහැදිලි අවබෝධයක් වැටහීමක් ඇති කරගනිමින් යනවා. ඒ අපට දෙපැත්තක අභිවෘද්ධිය දියුණුව සඳහා උපකාරී වෙනවා. එක් පැත්තකින් මේ අපි ගත කරන මනුෂ්‍ය ජීවිතයේ ලෞකික ජීවිතය යම් දවසක අපි මරණයෙන් කෙලවර වෙන මේ ජීවිතය ඊට මෙහා පැත්තේ අපි ප්‍රශ්න ගැටලු දුක්ඛ දෝමනස්ස දුෂ්කරතා අවම කරගෙන ජීවත් වීම අවශ්‍යයි. ඒ සඳහා විශාල දායකත්වයක් තථාගත ධර්මයෙන් ලැබෙනවා. මොකද අපේ මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය කරන මූලික දේවල් සිව්පසය, ඒ කියන්නේ ආර්ථිකය, ඒ වගේම දේශපාලනය, සමාජ සම්බන්ධතා, පරිසරය, මේ වගේ අංශ සැලකිය යුතු මට්ටමක යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාම අවශ්‍යයි. ඒ සඳහා මාර්ගෝපදේශන තථාගත ධර්මයේ තියෙනවා. ඒක නිසා මේ පැත්ත අපට යහපත් කරගන්න පුළුවන්කම තිබෙනවා යම් කෙනෙකුට තථාගත ධර්ම අනුව කටයුතු කළොත්. ඊළඟට ඒ ස්වභාවයත් පසු කරලා අපි අධ්‍යාත්මික විමුක්තිය ලැබීම මේ ධර්මයේ පරමාර්ථය. අපේ අභ්‍යන්තරයේ තියෙන ක්ලේශ ධර්ම, අවිද්‍යා, තණ්හා මූලික කරගත්තා වූ ක්ලේශ ධර්ම. අවිද්‍යාව කිව්වේ අනවබෝධය, නොදැනුවත්කම, නොවැටහීම, යථා ස්වභාවය නොදන්නාකම. ඒ තුලින් අපි ඇති කරගන්නා වූ විවිධාකාරයේ ගැටලු තිබෙනවා. විවිධ මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා විශ්වාස වලට වැටිලා ඒ අනුව කටයුතු කිරීම නිසා. ඊළඟට තණ්හාවේ ස්වභාවය අවිද්‍යාවට වඩා වෙනස්. ඉන්ද්‍රිය ආරම්මණයන් සමග ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවයට තණ්හා කියන්නේ. ඒක විඳීම සමග ඇති වෙන දෙයක්. වේදනා පච්චය තණ්හා. ඒකත් අපිට දුරු කරගන්න පුළුවන්කම තිබෙනවා. මේ ආර්ය ප්‍රතිපදාව, ආර්ය ධර්මයේ මනමින් අවබෝධ කරගෙන ඒ ආර්ය ධර්මයේ පුරුදු පුහුණු වුණොත්. ඔය විදිහට අවිද්‍යා තණ්හා දෙක දුරු කරලා ලබන අධ්‍යාත්මික විමුක්තිය. තවත් අපි ඒකට නිරෝධ කියනවා.
දුක්ඛ නිරෝධ එහෙම නැත්නම් අපි නිවීම සැනසීම කියලා අපි සිංහලෙන් ඒක විවහාර කරනවා. අන්න ඒ தત્ත්වය සාක්ෂාත් කරගන්නට අපිට මේ ධහම මඟ පෙන්වන. ඇත්තටම තථාගත ධහමේ පරමාර්ථය එයයි. එයට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමක් වශයෙන් තමයි අර ලෞකික පැත්තේ යම්කිසි දියුණුවක් සඳහා මඟ පෙන්වන්නේ. ඇත්තටම ලෞකික දියුණුව කිව්වම ඒක බුදුදහමේ අදහස් කරන්නේ ඒවා විශාල වශයෙන් සංකීර්ණ කරගෙන එහෙම කම් සැප විඳීමක් නෙවෙයි. කාම සුඛයට බරව යෑමක් නෙවෙයි ලෞකික දියුණුව කියලා කියන්නේ. බුදුදහමට අනුව අර මනුෂ්‍ය ජීවිතයකට අවශ්‍ය කරන මූලික දේවල් ටික අපි ඒකට සිව්පසය කියලා කියන්නේ. ඒ ටික තාම අවම මට්ටමින් සම්පාදනය කරගෙන මොකද ඒක අවම කරන්නේ මොකද ඒක උපරිම කරන්න ගියාම අර සංකීර්ණතාවය ඇති වෙනවා. ඒක අවම මට්ටමින් සම්පාදනය කරගෙන සරල චාම් සංකීර්ණ නොවන පහසු ජීවිතයක් ගත කිරීම. ඒ වයිදී ඉතින් ඔය නයිස් ක්‍රමයේ හුඟක්ම අපිට උපකාරී වෙනවා. කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් දුරස්ත භාවයක් තබා ගැනීම. අන්න එහෙම අර අධ්‍යාත්මික විමුක්තියට පසුබිමක් සකස් කිරීමක් හැටියට තමයි ලෞකිකත්වය සඳහා යම්කිසි මඟ පෙන්වීමක් මාර්ගෝපදේශනයක් කරලා තියෙනවා නම් කරලා තියෙනවා. එහෙම නැතුව මේ දැනට මිනිස්සු හිතාගෙන ඉන්න ආකාරයේ ලෞකික දියුණුවක් බුදුදහමෙන් නිර්දේශ කරන්නේ නැහැ. එහෙම අපේක්ෂා කරන්නේ නැහැ. මේ තියෙන තරම් භෞතික දේවල් සංකීර්ණ කර කර ඒවා තව නව නිර්මාණ කර කර හිතේ ඇති වෙන කාමාශාවට යට වෙලා ඒ කාමාශාව තෘප්තිමත් කිරීමේ පැත්තෙන් යන ගමනක් බුදුදහම නිර්දේශ කරන්නේ නැහැ. ඒකයි ඉතින් මේක මේ ලෞකික දියුණුව අධ්‍යාත්මික දියුණුව කියන එක අපි හරියටම අවබෝධ කර ගැනීම අවශ්‍යයි. හුඟක් අය බුදුදහමෙන් මේ ලෞකික පැත්තේ විශාල දියුණුවක් අපේක්ෂා කරනවා. දියුණුවක් කියන්නේ ඒවා වැඩි කර ගැනීමක් ඇත්තට. දියුණුව කියන්නේ වැඩි කර ගැනීම නෙවෙයි. ඒක ඊට වැඩිය බොහොම වෙනස් එකක්. මම හිතන්නේ ලෞකික දියුණුව පිළිබඳව අපි කතා කරන ප්‍රමාණය මදි. සමහරව හිතනවා මේ ලෞකික දියුණුව ගැන ලෞකිකත්වයේ පැත්තේ කතා කිරීම බුදුදහමට පටහැනියි කියලා. එහෙම කරලා ඒක පැත්තකට දාලා තියෙනවා. අනිත් පැත්තෙන් ලෞකික දියුණුව කියන්නේ සමහර අය හිතනවා මේ වටපිටාවේ බොහොම සංකීර්ණ කරගෙන මේ ගෙවල් දොරවල් යාන වාහන යන්ත්‍ර සූත්‍ර මාර්ග මේවා පුළුවන් තරම් වැඩි දියුණු කරගෙන ඒවයි පහසුකම් වැඩි කරගෙන යන වැඩපිළිවෙලක් කියලා. ඉතින් ඒ වගේ මේවයි හරි අන්තවල ඉන්නේ. ඔය දෙකම ලෞකික දියුණුව පිළිබඳ අන්ත දෙකක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ තියෙන්නේ මැදමාවත මජ්ක්‍ධිමා පටිපදා ලෞකිකත්වය කියන එක. ඒ කියන්නේ අපේ ජීවන පැවැත්මට අවශ්‍ය දේවල් මේ ලෝකේ ජීවත් වෙනකොට අපි සම්පාදනය කළ යුතු දේ තමයි ලෞකිකත්වය කියන්නේ. ලෝකයට අයිති කියන එකයි. ඉතින් ඒක මැදමාවතක පවත්වාගෙන යෑම තමයි ඇත්තටම බුදුදහමෙන් අදහස් කරන්නේ. එතකොට අර ආධ්‍යාත්මික විමුක්තියට ඒක සහයෝගයක් වෙනවා. සාධකයක් වෙනවා. බාධකයක් වෙන්නේ නැහැ. ඒ විදිහටයි ලෞකිකත්වය අපි පවත්වාගෙන යන්නේ. ඉතින් ওই අංශ දෙකටම මඟ පෙන්වීමක්, මඟ කීමක් තථාගත ධර්මයේ තියෙනවා. ඉතින් අපි ඒ සඳහා බුද්ධ දේශනා ආශ්‍රය නිස්සරය කරගෙන අපි මේ ධර්ම සාකච්ඡා මාලාව කරගෙන යනවා. අදත් අපි බලාපොරොත්තු වෙනවා කෙටි කාලයක් ධර්ම සාකච්ඡා පවත්වන්න. අදත් වශයෙන් මට ඊටාම කුඩා කාලයක් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන වෙනත් කාර්යයක් යෙදී තිබෙන නිසා අපි හෝරාවක විතර කාලයක් ඒ සඳහා ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මීට කලින් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය සාකච්ඡා කරලා
අවසන් කළා. ඉතින්දී අපි කිව්වා මේ බුදුදහමේ ඉන්ද්‍රිය පිළිබඳව කෙරෙන සාකච්ඡාවට ඒක සම්පූර්ණ කර ගැනීම අවශ්‍ය නිසා අපි ඉන්ද්‍රිය සංයුත්තේට යන්න අදහස් කරා. ඒ අනුව අපි ඉන්ද්‍රිය සංයුත්තේට ගිහිල්ලා අපි බලාපොරොත්තු වෙනවා අද ඒ පිළිබඳව යම්කිසි අදහසක් ඇති කරගන්න. මේ ඉන්ද්‍රිය සංයුත්තේ කියවන්න කියලා මම කීවා අපේ කල්යාණ මිත්‍රයන්ට පුළුවන්කම තියෙනවා නම්. ඉන්ද්‍රිය සංයුත්තේ තියෙන්නේ සූත්‍ර පිටකේ සංයුත්ත නිකායේ. සංයුත්ත නිකායත් අපි දන්නවා කොටස් 5කට බෙදලා තියෙනවා. සගත වර්ගයේ, නිදාන වර්ගයේ, ඛණ්ඩ වර්ගයේ, සලායතන වර්ගයේ, මහා වර්ගයේ කියලා. ඊළඟට මේ මහා වර්ගයට ගියාම මහා වර්ගයේ තියෙනවා බෙදීම් ගණනාවක් තියෙනවා. ඒවා සංයුත්ත කියලා හඳුන්වන්නේ. ඒක 12කට වගේ බෙදලා තියෙනවා. ඊළඟට මේ මහා වර්ගයේ ඉන්ද්‍රිය සංයුත්තේ තියෙනවා. ඉන්ද්‍රිය සංයුත්තයත් ආපහු වර්ග වලට බෙදලා තියෙනවා. වර්ග 17ක් විතර තියෙනවා. එතකොට සූත්‍ර විශාල ප්‍රමාණයක් අපිට ඉන්ද්‍රිය සංයුත්තේදී හමු වෙනවා. ඉතින් අපි මේ ඉන්ද්‍රිය සංයුත්තෙන් අපි සමස්තයක් හැටියට මේක කියවලා බලන්න පුළුවන් හුඟ දෙනකොට. ඉන්ද්‍රිය සංයුත්තේ ඇතුළත් මේ සූත්‍ර විශාල ප්‍රමාණය එකින් එක අපි සාකච්ඡා කිරීම අවශ්‍යයි කියලා මම හිතන්නේ. නමුත් මේක ධාරා දෙකකට වෙන් කරගෙන අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඉන්ද්‍රිය කියන නමින් හඳුන්වන අංශ දෙකක් තිබෙනවා. එකක් තමයි සබාධමෙන් අපිට ලැබිච්ච ඉන්ද්‍රිය 6. ඒවා අපි හඳුන්වනවා මේ චක්කු සෝත ගාන જીවහා කාය මන කියලා. දැන් මේ සමහර සූත්‍රවල තියෙන්නේ ඒ ඉන්ද්‍රිය ගැන. චෛමානි භික්කවේ ඉන්ද්‍රියානි කතමානි ච චක්කු ඉන්ද්‍රියං සෝතින්ද්‍රියං ගානින්ද්‍රියං ජීවහින්ද්‍රියං කායේන්ද්‍රියං මනින්ද්‍රියං හිමානිකෝ භික්කවේ ච ඉන්ද්‍රියානි. ඔය ඊටාම කෙටියෙන් මේ ඉන්ද්‍රිය බුදුරජාණන් වහන්සේ හඳුන්වා දීලා තියෙන ආකාරය. මම මේ ඉන්ද්‍රිය සංයුත්තේ 3 වෙනි වර්ගය පෙරලා ගත්තේ චලින්ද්‍රිය වර්ගය කියන එක. ඉන්ද්‍රිය 6 පිළිබඳව කරන සාකච්ඡාව තියෙන වර්ගය. එතකොට ඒකේ 5 වෙනි සූත්‍රයේ ඉඳලා ඉදිරියට ගියොත් එතන ඉඳලා මේ ඉන්ද්‍රිය 6 දක්වලා තියෙනවා. මේ ඉන්ද්‍රිය 6 සබාධමෙන් ලැබිච්ච ඉන්ද්‍රිය 6. චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මන. මේ 6. සබාධමෙන් අපිට ලැබිච්ච 6. එතකොට ඒ 6 පිළිබඳ යම්කිසි අදහසක් තමයි අර කලින් අපි කතා කළ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඉදිරිපත් උනේ. මේ සබාධමෙන් ලැබිච්ච ඉන්ද්‍රිය 6. එතකොට මේ ඉන්ද්‍රිය 6 සාමාන්‍යයෙන් අපි දන්නවා ඇස කන නාසය දිවකය මන කියලා. ඒ සබාධමෙන්ම අපිට ස්වභාවිකවම ලැබිලා තියෙනවා. ඊට පස්සේ ඕක ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙන අවස්ථාව හඳුන්වන ආයතන කියලා. ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන අවස්ථාව තමයි ආයතන නමින් හඳුන්වන්නේ. එතකොට චක්ඛායතන, සෝතායතන, ගානායතන, જીවහායතන, කායායතන, මනායතන කියලා ඒක ක්‍රියාත්මක වෙන අවස්ථාව හඳුන්වන්නේ වෙනත් විදියකට. ආයතන විදියට. එහෙම. එතකොට මේ ක්‍රියාත්මක වීමේදී යම්කිසි ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ තමයි අර චක්කු ක්‍රියාත්මක වෙනකොට චක්කු විඥාන පහළ වෙලා චක්කු සංපස්ස වෙනවා. චක්කු විඥාන කිව්වේ මේක ක්‍රියාත්මක වෙනකොට අර යම්කිසි ආකාරයක මනසේ අවදිමත් භාවය අවදිවීමක් මෙතන සිද්ධ වෙනවා. ඒකයි. ඉතින් ඒ අවදිවීම තමයි මේ විඥාන කියලා හඳුන්වන්නේ. ඒ අවදිවීමත් එක්ක මොකද වෙන්නේ? චක්කු සංපස්ස වෙනවා. මේ ඔක්කොම දේවල් හරිම ස්වභාවිකයි. මේවා තේරුම් ගන්න ඕන මේ සබාධම හැටියට. සබාධම හැටියට පටිච්ච සමුප්පන්නව මේ දේවල් සිද්ධ වෙනවා. එතකොට අර චක්කු විඥාන කියන්නේ
ඇහැ ඉදිරියට රූපයක් ආවම මනස අවදි වෙනවා. ඊළඟට ඒ රූපය මනසට ඇතුල් වීමක්. එහෙම නැත්නම් අපි ඔකට හිත වැදීමක් කියලා හඳුන්වනවා. ඒක චක්කු සම්පස්ස කියනවා. ඊට පස්සේ ඒ චක්කු සම්පස්සයත් එක්ක චක්කු සම්පස්සජා වේදනා විඳීමකුත් තියෙනවා. ඊළඟට මේ විඳීමත් එක්ක ඇති වෙනවා අර රූපය පිළිබඳ යම්කිසි හඳුනා ගැනීමක්. රූප සංඥා කියලා අපි ඒකට කියනවා. ඊට පස්සේ ඒ රූපය ඇසුරු කරගෙන චේතනා ක්‍රියාවලිය පටන් ගන්නවා. අපි ඒකට රූප සංචේතනා කියනවා. ඉතින් චේතනාව ඊට පස්සේ කර්මයට යනවා. ওই විදිහයි යන්නේ. මේක හරි ස්වභාවික සංසිද්ධියක්. ස්වභාවික සංසිද්ධියක්. එතකොට ඔය ඉන්ද්‍රිය 6 තේරුම් ගන්නවා කියලා කියන්නේ. දැන් මේ ඊළඟ සූත්‍රයට ගියොත් සෝතාපන්න සූත්‍රයේ ඊළඟට තියෙන්නේ චලේන්ද්‍රිය වර්ගයේ 6 වෙනි සූත්‍රයේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර විදිහටම චෛමානි භික්ඛවේ ඉන්ද්‍රියානි කියලා ඉන්ද්‍රිය 6 කියලා චක්කු ඉන්ද්‍රියන් ආදී වශයෙන් කියලා යතෝකෝ භික්ඛවේ අරිය ශාවකෝ මේසං චන්නං ඉන්ද්‍රියානං සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යතහ භූතං පජානාති අයං උච්චති භික්ඛවේ අරිය ශාවකෝ සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ. එතකොට බලන්න මේ දේශනාවල දැන් මේ සෝතාපන්න වගේ කාරණා පිළිබඳව අපිට තියෙන සාම්ප්‍රදායික පටු අදහස වගේ දේවලුත් මෙතෙන්දී අපි සැලකිල්ලට ගන්න වෙනවා. සෝවාන් කියපු ගමන්ම අපේ තියෙන පටු කියවීම කියන්නේ එක දේශයකට එක් තැනකට සීමා වෙලා කරන සමහර විග්‍රහ. ඊට වැඩිය පුළුල් විග්‍රහයන් මේ තැන්වලදී හමු වෙනවා. එතකොට දැන් මෙතෙන්දි කියනවා මේ ඉන්ද්‍රිය 6. ඉන්ද්‍රිය 6 එතකොට යම්කිසි පැතිකඩ 5ක් පෙන්නනවා. ඉන්ද්‍රියානම් චන්නං ඉන්ද්‍රියානම් මේ ඉන්ද්‍රිය 6 සමුදයංච අත්තංගමංච ආස්සාදංච ආදීනවංච නිස්සරණංච කිය. එතකොට සමුදය කියන එක අපි දන්නවා හට ගැනීම කියන එක. හට ගැනීම කිව්වම ඒක සබාධමයට අයිති. යම්කිසි ඉන්ද්‍රියක් හටගන්නේ සබාධමයට අනුව. ඒ කියන්නේ නාම රූප මොහ කුරා යෑමෙන් ඒ නාම රූපයක් තුළ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. ඉන්ද්‍රිය සමුදය වීම. ඊළඟට අත්තංගම කිව්වම ඉතින් ඒක අවසන් වීම තමයි. බොහොම සරලව සමුදය වය මේ කියන්නේ. සමුදය අත්තංගම කිව්වම සමුදය වය යම් කිසි හේතුවක් නිසා මේ ඇස කන නාසය දිවකය මන කියන ඉන්ද්‍රිය හට ගන්නවද? ඒ වගේම ඒ හේතු අවසන් වෙනකොට මේ ඉන්ද්‍රිය 6 අවසන් වෙනවා. සමුදය අත්තංගම නැත්නම් සමුදය වය. ඒකත් හරි ස්වභාවික සංසිද්ධියක්. සබාධමයට අයිති දෙයක්. යම් කිසි හේතුවකින් ඉන්ද්‍රිය 6 හටගත්තද එවිට ඒ හේතුව නිසා හටගන්නවාද ඒක හටගන්න. ඊළඟට ඒ පැවැත්මට අවශ්‍ය හේතු ඇතිතා පවතිනවා. මේ ඉන්ද්‍රිය 6 පවතින අදාළ හේතු නැති වෙනකොට මේවා නැති වෙනවා. එච්චරයි. සමුදය අත්තංගම. ඉතින් ඕක අපි තේරුම් ගන්න ඕන පටිච්ච සමුප්පන්න ධර්මතාවක් හැටියට සමුදයත් අත්තංගමයක් දෙකම. මේ ඉන්ද්‍රිය 6 හට ගැනීමත් නිමාවත්. ඊළඟට මේ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වීමේදී සිද්ධ වෙන දෙයක් මේ අස්සාද තුන්වෙනියට දක්වන. ඇහැට රූපේ පේනකොට, කනට ශබ්දය ඇහෙනකොට, නාසයට දිවට කයට ගන්ධ රස පහස දැනෙනකොට, මනින්ද්‍රියට වැටහෙනකොට අස්සාද යම්කිසි ආස්වාදයක් වින්දනීය පක්ෂයට බර අර අපි කිව්ව වේදනා පක්ෂයට බර මානසිකත්වයක් ඇති වෙනවා. මේක මනසට විතරක්ම නෙවෙයි කයට පහසුවක්. දැන් පොට්ටබ්බ කායේන්ද්‍රිය ගත්තොත් පොට්ටබ්බේදී කෙලින්ම ශරීරයට ස්පර්ශ වීම තියෙන්නේ.
ඒ වයිදී කයට මේ යම් කිසි පහසුවක් අපහසුවක් දැනෙනවා. දැන් රූපය දැක්කට නම් ඒක කයට මුකුත් වෙන්නේ නැහැ. ශබ්දය වුණම යම් කිසි කයට බලපෑමක් තියෙනවා. ගන්ධයේ තියෙනවා, රසයේ තියෙනවා, ස්පර්ශයේ තියෙනවා. කායික බලපෑමකුත්. එතකොට කයට සහ මනසට යම් ආකාරයක සුඛ වේදනීය තත්වයක් ඇති වෙනවා. ඒකට අස්සාද කියනවා. ඉතින් ඒකත් අපි ගැඹුරින් අවබෝධ කරගන්න ඕන. ඒක හේතුඵල ධර්මානුකූලව තේරුම් ගන්න ඕන. අස්සාද ස්වභාවය. ඊළඟට ආදීනව. ආදීනව කියවම අර අස්සාද ස්වභාවයේ ප්‍රතිවිරුද්ධය නිතරම දක්වන්නේ. මේ ඉන්ද්‍රියන්ට අරමුණු හමු වෙනකොට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන ඒවා මේවා මුණ ගැහෙනකොට හමු වෙනකොට යම්කිසි අර කයට මනසට අර පිනවීම ස්වභාවයේ විතරක් නෙවෙයි පෙළෙන ස්වභාවයක් ඇති වෙනවා. ඉතින් ඒකත් අපි අවබෝධ කරගත යුත්තේ හේතුඵල ධර්මානුකූලව. මේ හේතුව නිසා මේක වෙනවා. වර්තමාන හේතු වර්තමාන ඵල හැටියටමයි අවබෝධ කරගන්න ඕන. දැන් ওই අස්සාද ආදීනව තේරුම් ගන්න ගියාම අපි අතීතයේ එක්ක පටලවා ගන්න ගතියක් තියෙනවා. සමහර වෙලාවට අපි මේ පංචේන්ද්‍රයන් සහ මනසින් ලැබෙන ආස්වාදයේ අතීත කර්මඵල හැටියට එහෙම දාන්න උත්සාහ කරන අවස්ථා තියෙනවා. ආදීනවයත් එහෙම දාන අවස්ථා තියෙනවා. එතකොට අර වර්තමාන ස්වභාවය යථා භූතම් පජානාති. ඇතිතතු තේරුම් ගැනීමට ඒක බාධාවක් වෙනවා. තතුසේ දැන ගැනීමට ඒක බාධාවක් වෙනවා. ඒ නිසා මේ අස්සාදයයි ආදීනවයයි දෙකත් ඒ යථා පරිදි අපි අවබෝධ කරගත යුතුයි. එතකොට සමුදයත් අත්ංගමයත් අස්සාදයත් ආදීනවයත් ඔය ඔක්කොම ඔය හතරම අපි සලකන්නේ ස්වභාවික සංසිද්ධියක් විදියට. සබාධමයට අයිති ස්වභාවික සංසිද්ධියක් විදියට. ඔය හතරම. ඊළඟට තියෙනවා නිස්සරණ. නිස්සරණ කියන එක අපි සලකන්නේ ස්වභාවික සංසිද්ධියක් හැටියට නෙවෙයි අප විසින් අප තුල වර්ධනය කරගන්නා වූ කුසලතාවල ප්‍රතිඵලයක් විදිහට මේ ඉන්ද්‍රිය අරමුණු ඉන්ද්‍රිය හයත් ඊට අදාළ අරමුණු හයත් ඒ ඉන්ද්‍රියන්ට අරමුණු හමු වීම නිසා ඇති වෙන අස්සාද ආදීනව ස්වභාවයත් ඊළඟට ඉන්ද්‍රියන්ගේ සහ අරමුණු වල සමුදය අත්ගමය ඒවත් මේ වගේ මෙතන කාරණා කීපයක් තියෙනවා. ඉන්ද්‍රිය වශයෙන් ගත්තම මේ ඉන්ද්‍රිය වල සමුදය අත්ංගමේ අස්සාදේ ආදීනවය ගන්න පුළුවන් වෙනම. ඊළඟට ආරම්මන කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. ඒවයි සමුදය අත්ංගමේ අස්සාදේ ආදීනවය එහෙමත් ගන්න පුළුවන්. ඔය හැම පැත්තකින්ම මේක අවබෝධ කරගන්න එක. අවබෝධ කරගෙන ඒ අවබෝධය තුලින් අපි පැමිණෙන තැනක්පත් වෙන තත්වයක් තමයි නිස්සරණ කියන්නේ. සාමාන්‍යයෙන් මේක නිස්සරණ පඤ්ඤෝ, නිස්සරණ ප්‍රඥාව කියලා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. නිස්සරණය කියන එක පරිවර්තනය කරලා නෑ. හුඟක් සූත්‍රවල නිකන් නිස්සරණය කියලා එහෙමම සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. මේ සූත්‍රවලත් පේනවා ඔබට දකුණුපස තීරුවේ එහෙම හොඳ පරිවර්තනයක් දෙන්නේ නැහැ. නමුත් අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒක බාධාවක් නෑ. ඒක පදානුගත පරිවර්තනයක් විතරයි දීලා තියෙන්නේ. ධර්මානුකූල විවරණයක් ඒවට සපයලා නැහැ. කොහොම වුණත් මේ නිස්සරණ කියන එක තමයි හුඟක්ම අපිට වැදගත් වෙන්නේ. ඉන්ද්‍රිය 6 සම්බන්ධයෙන් ගත්තම මේ ඉන්ද්‍රිය 6ෙම පවතින මේ අස්සාද ස්වභාවයයි ආදීනව ස්වභාවයයි. ඊළඟට ඉන්ද්‍රිය ආරම්මනවල ඇති අස්සාද ස්වභාවයයි ආදීනව ස්වභාවයයි. ඊළඟට ඉන්ද්‍රිය ආරම්මන විසින් ඉන්ද්‍රියන්ට ඉන්ද්‍රිය ආරම්මන උණ ගැසීම නිසා සිද්ධ වෙන අර පස්ස වේදනා වල
අස්සාද ආදීනව නිසා විශේෂයෙන් වේදනාවේ තියෙන අස්සාද ආදීනව නිසා මේ ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය ඇති වෙන්න පුළුවන්. අන්න ඒ ස්වභාවය වළක්වා ගනිමින් මේ ඉන්ද්‍රිය 6 සමග පැවතීමයි නිස්සරණ කියන්නේ. එතකොට ඒක කුසලතාවයක්. ඒක සබාධමයට අයිති අර අපි කලින් කියපු ස්වභාවික දෙයක් නෙවෙයි. නිස්සරණ ප්‍රඥාව නිස්සරණ ප්‍රඥාවෙන් පරිභෝජනේ නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති නිස්සරණ පඤ්ඤෝ මේ විදිහට දක්වලා තියෙන්නේ. මේ ඉන්ද්‍රිය අරමුණු ඉන්ද්‍රිය 6 අරමුණු 6 ඒ වගේම සයාකාර පස්සය සයාකාර වේදනාව සයාකාර සංඥාව රූප සංඥා ආදී වශයෙන් සයාකාර සංචේතන රූප සංචේතන ආදී වශයෙන් මේ ඔක්කොම හේතුඵල ධර්මානුකූලව තේරුම් අරගෙන අවබෝධ කරගෙන මේ කිසිවක ඒකේ තියෙන ආස්වාදයෙන් ඇලෙන්නෙත් නැතුව ආදීනවයේ සමග ගැටෙන්නෙත් නැතුව සමුදය අත්ංගම දෙකේදීත් ඒ විදිහට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව මේ ඉන්ද්‍රිය අරමුණු විඥාන පස්ස වේදනා සංඥා චේතනා මේවා සමග මනා සිහිනුවණින් යුතුව කටයුතු කිරීම තමයි අපි නිස්සරණ කියන්නේ. මහා සතිපට්ඨාන දේශනාවේදී අනිශ්චිතෝ විහෙරති කියන්නේත් ඒකමයි. අනිශ්චිතෝ විහෙරති නච කිංචි උපාදීති කිව්වෙත් ඒකමයි. ඉතින් ඔන්න ඔය විදිහට මේ ඉන්ද්‍රිය පිළිබඳ පූර්ණ අවබෝධය ඇති තැනැත්තා මේ සෝතාපන්න සූත්‍රයේදී බොහොම කෙටි සූත්‍රයක් බව ඔබට පේනවා. සුද්ධක සූත්‍රයේදී ඉන්ද්‍රිය 6 බොහොම අර සුද්ධක කියන්නේ සුද්ධටම පැහැදිලිව ඒ 6 දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ මේ ධර්ම ප්‍රතිපදාවට නිර්වාණ මාර්ගයට යමුණු කෙනෙක් හැටියට සලකන්නේ සෝතාපන්න කියන්නේ ඒකනේ. සෝත කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයටනේ. අය මේ වාරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෝතෝ. සෝතාපන්න කියන්නේ ඒ නිවන් මගට යමුණු කෙනා. ඒතර නිවන් මගට යමුණු කෙනෙක් මෙන්න මේ ඉන්ද්‍රිය 6 අරමුණු 6 විඥාන 6 පස්ස 6 වේදනා 6 සංඥා 6 සංකාර හේවත් චේතනා 6 සයාකාර චේතනා සයාකාර සංඥා සයාකාර වේදනා සයාකාර පස්ස සයාකාර විඥාන සයාකාර අරමුණු සයාකාර ඉන්ද්‍රිය ওই ටික මනමින් අවබෝධ කරගත යුතුයි. අන්න අවබෝධ කරගත්තොත් යථා භූතං පජානාති යථා භූතං පජානාති ওই වචන දෙක අපිට ධර්ම සාහිත්‍යයේ විදර්ශනා පැත්තේදී හුඟක්ම මුණ ගැහෙන වචන දෙක. යථා භූත එහි ඇති තතු ඇත්තම తত্ত্বය. අර විදියට හේතුඵල ධර්මානුකූලව තේරුම් ගැනීම. පජානාති කිව්වම ජානාති නෙමෙයි මනා නුවණින් දැනගන්නවා. ඒක හැම පැත්තක්ම නැත්නම් ඒකේ යථා ස්වභාවය මනා නුවණින් දැනගන්න. දැන අවබෝධ කරගන්නවා. ඒකයි කියන්නේ. ඉතින් එහෙම අවබෝධ කරගත්ත නම් යම් කෙනෙක් අන්න ඔහු අයන් මේ අවබෝධ කර ගැනීම මේ ප්‍රජානනය මේ අවබෝධය තමයි අයං උච්චති භික්ඛවේ අරිය ශාවකෝ සෝතාපන්නෝ සෝතාපන්න භාවය කියලා කියන්නේ ඔන්නෝ මේ නිවන් මගට යොමු වීමේදී සෝතාපන්න වීමේදී මෙන්න මේ ආයතන 6 පිළිබඳ නැත්නම් ආයතන ක්‍රියාකාරීත්වයේ ඉන්ද්‍රිය 6 ඊට අදාළ අරමුණු ඒවයින් ඇති කරන ආස්වාදාදීනව තත්වයන් සමුදය අත්ංගම ස්වභාවයන් මේවා අවබෝධ කර ගත යුතුයි. එතකොට ඒ අවබෝධ කර ගැනීමට යොමු වීම සෝතාපන්නෝ අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ
අවිනිපාත ධම්මෝ. විනිපාත කියන්නේ සාමාන්‍යයෙන් විනිපාත කියන වචනේ මේවයි පරිවර්තනය කරලා තියෙන්නේ සිව් අපායෙහි කියලා. සිව් අපාය කියලා. ඒක වැරද්දක් නෑ. හතර අපායට යන්නේ අපි මේ 아무තු මගකින් නෙමෙයිනේ. මේ ඉන්ද්‍රිය හයෙන් යන්නේ. ඉන්ද්‍රිය හය නේ සතර අපායට යන මග වෙන්නේ, නිවනට යන මග වෙන්නේ ඉන්ද්‍රිය හයමනේ. එතකොට මේ ඉන්ද්‍රිය හය පිළිබඳ යථාබෝධය ලැබුවනම් යම් කෙනෙක් ඔන්න අවිනිපාත ධම්මෝ, ඔය පාප අකුසල ක්‍රියා කරගන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඊළඟට ඒ ඉන්ද්‍රිය හයමයි සම්බෝධි පරායන වෙන්නේ. සම්බෝධි පරායන කියන්නේ නිර්වාණයට පත්වීම. සම්බෝධි කියන්නේ. එතකොට අවිනිපාත ධම්මෝ අපාගාමී දුක්පැත්තට යන මග වහලා නියතෝ සම්බෝධි පරායනෝ. ඒට යොමු වන නැත්තම් නිවනට යොමු වුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එකයි. ඉතින් ඔය විදිහට මේ ඉන්ද්‍රිය හය තමයි ලෝකය කියලා කියන්නේ. ඉන්ද්‍රිය හයත් ඉන්ද්‍රිය හයට ගෝචර වෙන දේ තමයි ලෝකය කියන්නේ. ඉතින් ඔන්න ඔය අවබෝධය ඇතුව කටයුතු කිරීමයි මෙතනින් අදහස් කරන්නේ. හොඳයි, අපි මේ ඔස්සේ අපිට බොහෝ දේවල් සාකච්ඡා කරන්න තියෙනවා. නමුත් අද අපේ කාලය ටිකක් සීමා සහිත වෙනවා. ඒ නිසා මම මෙතකින් මගේ මූලික අදහස ඔහොම තියලා ඒ වගේම මම ආරාධනා කරනවා මේ අපේ කල්යාණ මිත්‍රයන්ට මේ තාම සූත්‍ර විශාල ප්‍රමාණයක් සහිත ඉන්ද්‍රිය සංයුත්තය කියවන්න ටිකක් උත්සාහ කරන්න. හැබැයි මේකේ තියෙන සමස්තය සාරාංශ කරලා ඉදිරිපත් කරන්න අපිට පුළුවන්. ඒ සඳහා අපි ඉදිරියේදී උත්සාහ කරමු. හොඳයි. අපි ශ්‍රී ලංකා වේලාවෙන් 6:30ට දහම් හමුවාද නතර කරන්න වෙනවා. ඒක නිසා අපි ඉදිරි කාලය මොන හරි ප්‍රශ්න ගැටලු තියෙන නැත්තන්ට අපි ආරාධනා කරනවා ඒවට යොමු වෙන්න කියලා. ඒත්තන්ට අපි ආරාධනා කරනවා කරුණ ඉදිරිපත් කරන්න කියලා. එමයි ස්වාමීන් වහන්සේ, මට ඇත්තටම තව ටිකක් කරුණු පැහැදිලි කරගන්නයි මම මේ අහන්නේ ස්වාමීන් වහන්සේ. දැන් ඔබ වහන්සේගේ දේශනය තුළින් මම බාහිරට යොමු වෙන්නේ නැතුව සම්පූර්ණයෙන්ම ඉන්ද්‍රිය 6 ගැන යොමු වුණා. ඇස කන නාසය දිව ශරීරය කියන මනස පැත්තකින් තියලා ඇස කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රිය සම්බන්ධයෙන් එතකොට ස්වාමීන් වහන්සේ මට වැටහුනේ රූප කොටස් ටිකක් කියලා මෙනෙහි වෙනකොට එතකොට ඇස කියලා අපි ගත්තට කන කියලා ගත්තට එතන අපි වචනකින් සම්බන්ධ වෙච්ච දෙයක් විදිහට එතන ඔබ වහන්සේ ධර්මදේශනාව තුළ වැටහුණා එතන ධාතු කොටස් ටිකක් තියෙන්නේ. දැන් ඊට පස්සේ ඔබ වහන්සේ කිව්වනේ ඇති වෙලා නැති වෙලා යන දෙයක් කියලා. ඊට පස්සේ ඇස හටගෙන ඊළඟට ඒ රූප කොටස් ටික හටගෙන ඒ රූප කොටස් ටික නැති වෙලා යනවා වගේ තමයි එතන තේරුනේ. ඊට පස්සේ ඒ රූප කොටස් හේතුවෙන් මනසත් යන්නේ ඉස්සෙල්ලා විඥානයේ ඔබ වහන්සේ විස්තර කරානේ චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, ජීව විඥානය, කාය විඥානය කියලා. ඊට පස්සේ මේ විඥානය එතෙන්ට යනකොට ස්වාමීන් වහන්සේ වැටුනේ ඇත්තටම වේදනා සංඥා සංස්කාර විඥාන කියන හතරම සම්බන්ධයෙන් එකට ගෙනිලා තමයි මට වැටහුනේ. එතන නාම කොටසක් විදිහට එතනත් වේදනාව සංඥාව සංස්කාර විඥානයත් හටගෙන වැය වෙන දෙයක් විදිහට තමයි එතන තේරුනේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊළඟට තේරුම් කරානේ ආසාදය ආදීනවේ කියලා. ඒ කියන්නේ වේදනාව සුඛ වේදනාවක් අරමුණු හට ගන්න විදිය. ඊට පස්සේ නිස්සාරණය කියලා ඔබ වහන්සේ විස්තර කරනකොට මට වැටහුනේ එතනදිත් අර
අවබෝධය තුලින් දකින්නවා කියන එක ආපස්සට හිතලා බලනකොට ඇස කියන එක අපි මේ ඇසක් කියලා අපි වචනකින් දාපු දෙයක් මෙතන ධාතුන් කොටස් ටිකක්. එතකොට ස්වාමීන් වහන්සේ නිස්සරණය ඒ අවබෝධය කියන තැන විස්තර වුණේ මට ඒකයි මට ඔබ වහන්සේගෙන් දැනගන්න ඕන උනේ සිතු ආකාරය හරිද කියලා. මෙතන ඇස කන නාසය දිව ශරීරය කියන තැන වැටහුනේ ධාතුන් කොටස් ටිකක් හටගෙන නැති වෙන දෙයක්. ඊළඟට නාමයේ වශයෙන් වේදනා සංඥා සංස්කාර කියන තැන එතන ඒ නාම කොටස් ටිකක් එතනත් බාහිර තියෙන වර්ණ ගන්ධ රස වර්ණ ගන්ධ ඒ සම්බන්ධයෙන් බාහිර රූප කොටස් සම්බන්ධයෙන් ඉන්ද්‍රියවල ඇති වෙච්චි දෙයක් නිසා මේ ටික මේවා වුණා. ඊළඟට ඒ දීර්ඝව ස්ටෙප් බයි ස්ටෙප් අපි මෙහෙම කතා කරාට ඒක හරි ඉක්මනින්ම සිදුවෙන දෙයක්නේ. ඉතින් ඔතන නිස්සාරණය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ පවතින தත්ත්වයේ අවබෝධයක් ඒ අවබෝධය තුලින් ලබා ගන්නා දේ නිසා මෙතන සෝතාපන්න පුද්ගලයෙක් විදිහට තේරුම් යන්නේ මෙතන කිසිම ඇසක් කනක් නාසයක් එහෙම කියලා ගන්න දෙයක් නැහැ. මෙතන පඨවි ආපෝ තේජෝ වායෝ ධාතුන්ගෙන් හටගත් දෙයක්. ඒ හට ගැනීම නාම රූප තුල ඒ ඉන්ද්‍රිය ඒ කියන්නේ නාම රූප අපි දැන් ඊළඟට පටිච්චසම්පාදය යනකොට ඊළඟට නාම රූප තුල නාම රූප සලආයතන ආයතන 6. එතකොට ආයතන 6 කියලා ඉන්ද්‍රිය විදියට ගත්තොත් එතකොට උපාදානයක් සිද්ධ වෙන්නේ නැහැ. එතනම අවබෝධ වෙනවා උපාදානය නොවි මෙතන පවතින්නේ රූප කොටසක් සහ නාම කොටසක් විදියට එතනම ඇති වෙලා නැති වෙලා යන දෙයක් විදියට ඒක තමයි නිස්සරණය කියලා. ඒ විදිහට නේද ස්වාමීන් වහන්සේ? ඒ විදිහට වැටහෙන විදිහ හරිද ස්වාමීන් වහන්සේ? තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ටිකක් කතා කරනකොට ස්වාමීන් වහන්සේ ටිකක් අර පැටලිලා වගේ ගියාට මට අර විස්තර කරනකොට ඒ ප්‍රකාශ කරපු විදිහෙන් ඔබ වහන්සේට වැටහෙන්නේ නැති ඒ තේරුම් ගත්ත විදිහ ස්වාමීන් වහන්සේ නිවැරදිද? ඔව් නිස්සරණ කියන කාරණේ තමයි උතන හුඟක් වැදගත් වෙන කාරණේ. නිස්සරණ කියන දේ මොකද අපිට ඔකේ ඉන්ද්‍රිය අරමුණු විඥාන පස්ස වේදනා ඔය වාදී දේවල් ටික ස්වභාවික සංසිද්ධි ටික ඒව නාම ධර්ම රූප ධර්ම හැටියටම තමයි අපි බාරගන්නේ. නිස්සරණ කියන්නේ මේවයි සම්මුතික විවහාර සම්මුතික නාම සම්මුතික වටිනාකම ඔක්කොම අපි පිළිගන්නවා. ඇහැ හැටියටම පිළිගන්නවා. කන විදිහටම පිළිගන්නවා. ඇහැට ගෝචර වෙන රූපේ විදිහටම පිළිගන්නවා බාර ගන්නවා. ඒකෙන් ඇති කරන වේදනාව වින්දනය ඒකෙන් ඇති කරන සංඥාව ඒ සංඥා මත පදනම් වෙලා ඇති වෙන චේතනා මේ ඔක්කොම ඒ විදිහටම පිළිගන්නවා. ඒවා කිසිසේත් ධර්මතාවය. ඔව් නෑ කෙලින්ම ඒවා නාම රූප ධර්ම හැටියටම පිළිගන්නවා. ඒවා ප්‍රතික්ෂේප කරන්නේ ඒවා මොකද හේතුව ඒවා ඒ විදිහටම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. හැබැයි මේ සමස්තය තුලින් ඇති වෙන ගැටලුවක් තියෙනවා. අන්න ඒක තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ ගැටලුව ඇති නොවන විදිහට මේ සමස්තය තුල අපි පවතිනවා. එතකොට ස්වභාවික දේ හැටියට බාරගත්තම ගැටලුවක් නැහැ. මේ ඉන්ද්‍රිය අරමුණු විඥාන පස්ස වේදනා ඔය ටික නාමයි රූපයි කියන්නේ ඔය ටික තමයි. ඉන්ද්‍රියයි අරමුණුයි ගත්තම ඒවා සතර මහා භූත හැටියට අපි රූප ධර්ම හැටියට දාන්න පුළුවන්. විඥාන පස්ස වේදනා නාම ධර්ම හැටියට ගන්නවා. එතකොට නාමයි රූපයි. එතකොට ඔය නාම රූප ධර්ම ටික අපි ස්වභාවික දේවල් හැටියට පටිච්ච සමුප්පන්න ධර්මතා හැටියට අවබෝධ කරගන්නවා, තේරුම් ගන්නවා. ඊළඟට මේවා ක්‍රියාකාරී වීම නිසා එතකොට තමයි ආයතන කියලා අපි හඳුන්වන්නේ. ක්‍රියාකාරී වෙනකොට අකුසල සංඥා, අකුසල චේතනා, අයෝනිසෝ මනසිකාර වෙන්න පුළුවන්. එහෙම වුණොත් දුක එනවා. එහෙම වුණොත් ප්‍රශ්නේ අවුල් වෙනවා. අර ස්වභාවික සංසිද්ධිය යථා භූතං නප්පජානාති. යථා ස්වභාවයේ තේරුම් නොගැනීම නිසා යථා ස්වභාවයෙන්ම තේරුම් නොගැනීම නිසා තමයි මේ දුක්ඛ ඇති වෙන්නේ. ඒකයි මෙතන යථා භූතං පජානාති කිව්වේ. යථා ස්වභාවය
තේරුම් ගැනීමක් ගැන කතා කරන්නේ ඒකයි. එතකොට නිස්සාරණයේ විදිහට දකින්නේ මේ ආයතනවල ක්‍රියාකාරීත්වයේ යථා ස්වභාවයේ අවබෝධය. යථාබෝධය නිස්සරණය නෙමෙයි. නිස්සරණය කියන්නේ යථාබෝධයෙන් පස්සේ අපි මේ ඉන්ද්‍රිය 6යි අරමුණු 6යි විඥාන පස්ස වේදනා මේ සයාකාර විඥාන සයාකාර පස්ස සයාකාර වේදනා එක්ක නොඇලී නොගැටි නොමුලාව කටයුතු කිරීමටයි නිස්සරණය කියලා කියන්නේ. ඒක විශේෂ කුසලතාවයක්. හැබැයි මේ කුසලතාවයට අර අවබෝධය අවශ්‍යයි. ඒ අවබෝධය නැතුව ඒ කුසලතාවය ඇති කරගන්න බෑ අපිට. නිස්සරණය කියන්නේ සම්පූර්ණම ඔය ආයතන 6 ක්‍රියාත්මක වෙද්දී අපි ජීවත් වෙන ආකාරය නිස්සරණ කියන්නේ. ඒකයි මම කිව්වේ ඒක අනිශ්චිතෝ විහෙරති කියන වචනයෙන් සතිපට්ඨාන දේශනාව කියන්නේ ඒකම. නිස්සරණ පඤ්ඤෝ. එතකොට නිස්සරණ ප්‍රඥාව තමයි අපි ඉස්සර වෙලාම ඇති කරගන්නේ. කොහොමද මේකේ ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව මේ ඉන්ද්‍රිය 6 අරමුණු 6 විඥාන 6 පස්ස 6 වේදනා 6 චේතනත් අපි ගන්න. ඉතින් චේතනාවලට එනකොට ඔය සංඥා චේතනා දෙක තමයි ප්‍රධාන වශයෙන්. ඔය අවබෝධය නැති වුණොත් සංඥා චේතනා දෙක තමයි අවුල් වෙන්නේ. දැන් සංඥා කියන්නේ ඇත්තටම අපි අඳුනා ගැනීම අවබෝධ කර ගැනීම කියන අදහසනේ. චේතනා කියන්නේ ඒ අනුව සිතීම. එතකොට අපි හිතමු චක්කු ඉන්ද්‍රියට රූපයක් හමු වීම පටිච්ච සමුප්පන්න විදිහට ගත්තොත් ඔන්න හරි සංඥාව. හැබැයි ඉන්ද්‍රියට අරමුණක් හමු වීම කාගේ හරි වැරද්දක් කවුරු හරි කරපු වැරදි වැඩක් ඔය වගේ කියලා හිතාගෙන ගියොත් ඒක වැරදි සංඥාවක්. එතකොටම පටන් ගන්නවා චේතනාවත් වරදලා මේක පෙන්නුවේ මේ මම මේක දැක්කේ අහවලා නිසා. එතකොට ඔයා වැරදි කාර්ය වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් තමන් වැරදි කාර්ය කරගන්න පටන් ගන්නවා. මොකක් හරි සංඥා දෝෂයක් අපි සංඥා විපල්ලාසයක් කියලා කියන්නේ. නෑ මේක පටිච්ච සමුප්පන්නයක්. මෙතන ඇහැ තියෙනවා. ඇහැ ඉදිරියට රූපය ආපුවාම ඉතින් අපි ඕක හේතුඵල ධර්මානුකූලව සිද්ධ වෙන දෙයක්. ඊට පස්සේ යොස්සේ ඇති වෙන යම් ආකාරය අර නාම ධර්ම ටික. ඒවත් හේතුඵල ධර්මතා හැටියටයි බාරගන්නේ අපි. ඒ සංසිද්ධි ටික එසේම නාම රූප ධර්ම හැටියට පිළිගන්න. ඒවල කිසි වෙනසක් නැහැ. ඒවෙන් ඇති කරන ඔය වේදනා සංඥා වගේ දේවල් හරි සංකීර්ණයි, සරල නැහැ. ඒව පවා හේමම පිළිගන්නවා. වේදනා දුක්ඛ වුණත් අදුක්ඛ වුණත් සුඛ වුණත් අදුක්ඛම සුඛ වුණත් ඒවා හිමම පිළිගන්න. දුක්ඛ දුක්ඛ විදියටම සුඛ සුඛ විදියටම අදුක්ඛම සුඛ අදුක්ඛම සුඛ විදියටම පිළිගන්න. සංඥාවත් ඒවා ඒ විදියටම පිළිගන්නවා. ඉතින් පිළි අරගෙන දැන් අපේ ප්‍රධාන ගැටලුව දුකින් මිදීමනේ. ප්‍රධාන මේ ඉලක්කය. ප්‍රධාන ගැටලුව දුක, ප්‍රධාන ඉලක්කය දුකින් මිදීම. එතකොට මෙතෙන්දි තේරුම් ගන්නවා මේ ආයතන ක්‍රියාත්මක වීමේදී සිහිනුවණින් තොරව සිටීමත් මේවායේ යථා ස්වභාවය තේරුම් නොගැනීමත් මේවායේ ඇති කරන වින්දනයේට ඇලීම ගැටීම මුලා වීම නිසා තමයි මේ දුක ඇති වෙන්නේ කියලා. එහෙම තේරුම් ගත්ත කෙනා ඔන්න අර නිස්සරණයට යනවා. නිස්සරණයට යනවා කියලා කියන්නේ දැන් අවබෝධය තියෙන නිසා යාට පුළුවන් මේ ඉන්ද්‍රිය 6න් කොයි ඉන්ද්‍රියකින් කොයි විදිහේ සංඥාවක් වේදනාවක් ඇති වුණා ඒකේ ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කටයුතු කරන්න පුළුවන්. අන්න ඒ දක්ෂකම ඒ සබුද්ධික දක්ෂකම ගැඹුරු තේරුම් ගැනීමක් හරහා පුද්ගලයා ඇති කරගෙන තියෙන ඒ දක්ෂතාවය ඒ කුසලතාවයට තමයි අපි නිස්සරණ කියන්නේ. හොඳයි සානස. එතකොට මේ නිස්සරණට යනවා කියන තැන කියන්නේ ඒ සෝතාපන්න ඵලය කියන්නේ. ඔව් යම් කෙනෙක් දැන් ඊළඟ සූත්‍රවලදී යටින් ඒ කාරණා කියනවා. ආදීනවංච නිස්සරණං චතා භූතං විදිත්වා කියලා. පජානාති කියන වචනේ ඊළඟ අරහන්ත සූත්‍රයේදී වෙනස් වෙනවා. විදිත්වා අනුපාදා විමුක්තෝ හෝති කියලා. ඒක මම ඉදිරි සාකච්ඡාවකදී තමයි ඒක ටිකක් පැහැදිලි කරන්න වෙන්නේ. ඊළඟ සූත්‍රයට එනකොට ඒක පැහැදිලි
වෙනවා ඵලය පෙන්වනවා. එතකොට අර එතන ඒ සූත්‍රය අපිට ගොඩක් සාකච්ඡා කරන්න වෙනවා. ඉතින් මේ අන්නේ ඵලය ලබන තැනට ඒ කියන්නේ අර ඒ නිස්සරණේ අපි හුරු වෙනවා. මුලදී අපිට ඉන්ද්‍රිය හයෙන් ඇති කරන අරමුණු ගැටලු ඒවා එක්ක කටයුතු කරන්න තරම් හැකියාව නැහැ. ඒවා පිළිබඳ යථා භූත ඥානය නැහැ. පස්සේ මේ බුද්ධ දේශනා ඇසුරෙන් යෝනිසෝ මනසිකාර කරලා හොඳට සිහි නුවණ උපද්දගෙන කටයුතු කරනකොට මේ ආයතන ක්‍රියාකාරීත්වය පිළිබඳ යථා භූත ඥානය ඇති වෙනවා. ඒකම තේරෙනවා මෙතන දුක ඇති වෙන ආකාරයත්. මේ ඉන්ද්‍රිය 6 ඇසුරු කරගෙන දුක ඇති වෙන ආකාරයත් තේරෙනවා. තේරුණායින් පස්සේ මොකද කරන්නේ? අන්න ආයතන ක්‍රියාකාරීත්වය අපිට නතර කරන්න බෑනේ. ඒක මේ ජීවත් වෙනකම්ම ඒක සිද්ධ වෙනවා. ජීවත් වීම සඳහාම අපි සමහරට ආයතන ක්‍රියාකාරීත්වය ක්‍රියාකාරී කරනවා. එහෙන් බලනවා, කනින් අහනවා, නාසයෙන් දිවෙන් කයෙන් ගන්ධ රස පහස විඳිනවා, මනසින් කරුණු වටහා ගන්නවා. එතකොට ජීවත් වීමම කියන්නේ ඒකයි සමාජය. එතකොට ඒක නිසා අර කලින් සූත්‍රයේදී අපි කතා කළ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී පාරාසරිය දෙන උපදේශය අපිට බාර ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරේ චක්කුණා රූපන්න පස්සති. ඇහෙන් රූප බලන්නේ නැතුව, කනින් ශබ්ද අහන්නේ නැතුව, නාසයෙන් දිවෙන් කයෙන් ගන්ධ රස පහස විඳින්නේ නැතුව, මනසෙන් කරුණු වටහා ගන්න නැතුව ඉන්න බෑ. එතකොට මේ අන්ධයන්ගේ බීරන්ගේ තත්වයට අපි යනවා. ඒක නෙමෙයි ඉන්ද්‍රිය භාවනාව. ඒක නෙමෙයි නිස්සරණය. ඉන්ද්‍රිය භාවනාව කිව්වම මේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය හොඳින් තේරුම් අරගෙන කටයුතු කරන්න උත්සාහ කිරීම. ඊළඟට මේ නිස්සරණ කියන්නේ මේ ඉන්ද්‍රියන් විසින් ඇති කරන්නා වූ කවර තත්වයක් වා ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කටයුතු කිරීමයි. සෝතාපන්න සහ සෝතාපට්ටි ඵලය. ඒ කියන්නේ මාර්ග සෝතාපන්න කියන්නේ මෙතන ඒ මාර්ගයට පිවිසෙනවා කියන එකයි. අර නිස්සරණේ හුරු වෙනවා. ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැතුව කටයුතු කරන්න හුරු වෙනවා. පුරුදු වෙනවා, පුහුණු වෙනවා. ඒ වැඩපිළිවෙලට යනවා. ඒ ප්‍රතිපදාවට බැස ගන්නවා කියන අදහසින් සෝතාපන්න කියන්නේ. එතකොට යම් කෙනෙකුට පුළුවන් වුණොත් නිස්සරණයටපත් වෙන්න, අනිශ්චිත විහරණයට එන්න පුළුවන් වුණොත් ඒක සලකනවා අපි ඵලයේ හැටියට. හොඳයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. හොඳටම වැටුණා ස්වාමීන් වහන්සේ. අර අවුල් සාගත තැන් ටිකක් තිබුණා. ඒ ටික මෙනෙහි කරනකොට වැටුණා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහෝ කුසලයක් වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි, අපි අදට අපේ සදහම් හමුව මෙතකින් නිමා කරන්න වෙනවා. අපි වෙනදා හෝරා 2ක් ගත කරනවා. නමුත් අද අපිට ඒ තරම් කාලයක් ගත කරන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා අපි සදහම් හමුව නිමා කරනවා. ඉතින් මේ ඉන්ද්‍රිය පිළිබඳ සාකච්ඡාව මේකේ තව පැත්තක් තියෙනවා. අපි ස්වභාවික ඉන්ද්‍රිය නෙමෙයි, අපි වර්ධනය කරගන්නා වූ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රිය කොටස. ඒක අපි වෙනම සාකච්ඡා කරනවා. ඉස්සර වෙලා අපි මේ ස්වභාවික ඉන්ද්‍රිය 6 සහ ඊට අදාළ දේ කතා බහ කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. තවදුරටත් අපි මේ ඉන්ද්‍රිය සංයුත්තේ පදනම් කරගෙන ඉදිරියේදීත් මේ සූත්‍ර සාකච්ඡාව කරගෙන යනවා. එතකොට අපි මේ සාකච්ඡාව තුළින් යම්කිසි කුසලතාවයක් වර්ධනය කරගන්න බව ඔබ දන්නවා. ඒ තමයි මේ යථාභූතම් පජානාති. චන්නං ඉන්ද්‍රියාණං, මේ ඉන්ද්‍රිය 6 යථා ස්වභාවය අපි අවබෝධ කර ගැනීම. එක පැත්තකින් සමුදය, අත්ංගම, අස්සාද, ආදීනව, නිස්සරණ. එහෙම අවබෝධ කරගෙන නිස්සරණයට හුරු වෙනවා. මේ ඉන්ද්‍රිය 6 අපිට ඒ ඉන්ද්‍රිය 6 ක්‍රියාකාරීත්වය වළක්වන්න බෑ. ඒක නිසා එයින් ඇති කරන ස්වභාවය පිළිබඳව උපේක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ කියලා ඔය ධානවලදී කියන්නේත් ඒකමයි. අනිශ්චිතෝ විහෙරති නචකින්චි ලෝකේ උපාදීති කියන්නේත් ඒකමයි. නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති කියන්නේත් ඒකමයි. එතකොට ඒ කුසලතාවය ඇති කරගන්න අපි උත්සාහ කරනවා.
මේකට හුඟක්ම සතිපට්ඨානේ සිහිනුවන වීර්ය පවත්වා ගැනීම අතිශයින් උපකාරී වෙනවා. ඉතින් ඒ කාරණෙත් අපි මතක් කරමින් අද එහෙමනම් අපේ සදහම් හමුව මෙතකින් නිමා කරනවා. ඉතින් ඉදිරි සූත්‍ර ධර්ම සාකච්ඡාවලදී අපි බලාපොරොත්තු වෙනවා තවදුරටත් මේ ඉන්ද්‍රිය පිළිබඳ සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්න. අදත් මේ සදහම් හමුවට සම්බන්ධ වුණු අපේ කල්යාණ මිත්‍ර හැම දෙනාටම මේ උතුම් ධර්ම සාකච්ඡාව ධර්ම සංഭാෂණය නිස්සරණයට ගිහිල්ලා නිස්සරණ ප්‍රඥාව ඇති කරගෙන නිස්සරණ ප්‍රඥාවෙන් ඉන්ද්‍රිය ධර්ම සමග කටයුතු කරලා එයින් ඇති කරන දුක්ඛ දෝමනස්ස දුරු කරලා ලබන නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම පිණිසම උපනිශ්‍රේ වේවා උපකාරී වේවා හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් සදාම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. साधु 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 भावियों तिरुवनया सलसिवा सर्वदा तिरुवन शरणाई තෙරුවන් සරණයි සුවපත් වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට බොහෝ කුසල ලැබේවා. සමදනාටම තෙරුවන් සරණයි. සමදනාටම තෙරුවන් සරණයි. සමුද තෙරුවන් සරණයි.